තිබෙතින් ජෙෂේ ලාමා තුමා විසින් රචනා කර ඉන්ට්‍රොඩක්ෂන් ටු තන්ත්‍රා කෘතියේ සිංහල පරිවර්තනය වන තන්ත්‍රයන්ට හැඳින්වීමක් කෘතියේ 7 වෙනි කොටස සජ්ජායනය කිරීම. මේ සිංහල පරිවර්තනය කරලා තියෙන්නේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි සහ මහාචාර්ය W.M. ගුණතිලක මහතා. අද සජ්ජායනය කෙරෙන්නේ මෙම මුද්‍රිත කෘතියේ 5 වන පරිච්ඡේදය 62 වෙනි පිටුවේ සිට අතුප් 5 වෙනි පරිච්ඡේදය අතෘප්තිකර තත්ත්වයෙන් ගොඩේ තන්ත්‍ර ප්‍රාගුණ්‍ය සඳහා මූලික අංගයන් වනුයේ බුද්ධත්වයේ සඳහා අවශ්‍යයි සූත්‍රයානයේ සඳහන් වන මූලික අංග තුන හැටියට සාමාන්‍ය හඳුන් ලබන අභිනිෂ්ක්‍රමණය බෝධිචිත්තය සහ ශුන්‍යතාවයේ පිළිබඳ නිවැරදි දෘෂ්ටියයි. මෙම මානත්වයන් තුන වගා කිරීමෙන් තාන්ත්‍රික පරිවර්තනයේ සිදුවීමට අවශ්‍ය අවකාශය ඉඩ නිර්මාණය කෙරෙන්නේ යන්න අවධාරණය කිරීම සඳහා මෙහිදී අපි ඒවා පහත මාතෘකා යටතේ සාකච්ඡා කරමු. මතුවීම, විවෘත වීම හා විසුරුවා හැරීම. අභිනිෂ්ක්‍රමය යනු කුමක්ද? අපගේ මනස තුළ අවකාශය ඉඩකඩ සැලසීම සඳහා අවශ්‍ය මූලික උපක්‍රම සමහරක් අපි ඉහතදී සඳහන් කෙලෙමු. උදාහරණයක් ගතොත් තන්ත්‍රයානයේ අර්ථ සම්පන්න වූ ප්‍රගුණ කළ හැක්කේ අප ඉන්ද්‍රිය තෘෂ්ණාවන් ග්‍රහණය කරන්නා වූ සාමාන්‍ය ආකාරය පිළිබඳ කලකිරුණු නොරැවටුණු තත්වයකට පැමුණායින් පසු පමණි. එබඳු ග්‍රහණ කිරීමෙන් අපට කිසි කලකවත් තෘප්තියකට පත්විය නොහැකිවා පමණක් නොව එයින් අත්වන එකම දේ නම් වේදනාව හා ඉච්ඡාබංගත්වයේ පමණක් බව අප විසින් හදපතලෙන්ම ගැඹුරින්ම අවබෝධ කරගත යුතුය. ඉඳුරන් පිනවීම සඳහා අප තුළ ඇති සාමාන්‍ය තෘෂ්ණාව මගින් අප තදින් සංසාර චක්‍රයට බැඳ තබන ආකාරය දැකීමට අප අපොහසත් වන්නේ නම් ලෞකික සතුට රූ බැඳ යාමේ සාමාන්‍ය ක්‍රියාවලියේදී කරනු ලබන වැරදීම් තාන්ත්‍රික මාර්ගයේදීද අප විසින් කරනු ඇත. අපේ අභ්‍යාසයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ආනන්දමය වින්දනයක් අපට ලැබෙන සෑම විටකදීම ඒ ස්වයං සත්තාවමය වශයෙන් සලකමින් ඒ මගින් අපට අනන්තමය වූ ආනන්දයක් ස්ථීර වශයෙන්ම ගෙන දෙනු ඇතැයි සිතමින් එය අප විසින් දැඩිව ග්‍රහණය කරගනු ඇත. මැස්සකු වෙනතුරු බලා සිටින්නා වූ මකුළුවකු මෙන් අප ඉදිරියට එන්නා වූ සිත් අද ගන්නා සුළු ඕනෑම අනුභූතියක් කරා අපි ඊතා ගිජුකමකින් යුතුව පනින්නෙමු. මේ ආකාරයෙන් වස්තුන් මිරිකා ප්‍රීතිය ලබා ගැනීමට උත්සාහ කිරීම තමාම සම්පූර්ණයෙන්ම රවටා ගැනීමක් වන අතර එමදු රැවටින ආකල්පයක් අප තුළ තිබෙන තුරු නියම තෘප්තිය යන්න කුමක්දැයි අපට කිසි දිනක අවබෝධ කර ගැනීමට ලැබෙන්නේ නැත. මෙම ග්‍රහණය කොට බෙදා ගැනීමේ ආකල්පය අතහැර දමන්නේ නැතිනම් අප විසින් කරනු ලබන්නේ තන්ත්‍ර මාර්ගයේ තවත් රවුම් වටා ගමන් කරන අර්ථ විරහිත ගමනක් බවට නොදැනුවත්වම පත් කර ගැනීමයි. එම නිසා සියල්ලන්ටම පළමුවෙන් එක්තරා ප්‍රමාණයක අභිනිෂ්ක්‍රමණයක් අප විසින් වර්ධනය කළ යුතුය. බොහෝ විට අභිනිෂ්ක්‍රමණය යන්න මා කලින් විවේචනය කළ ආකාරයේ මනසේ ඇත්තා වූ බියෙන් යුතු සියල්ල ප්‍රතික්ෂේප කරන තත්ත්වය සමග වරදවා පටලවා ගන්නා නිසා අභිනිෂ්ක්‍රමණය නොවන්නේ කුමක්දැයි විස්තර කරමින් මේ විග්‍රහය ආරම්භ කිරීම සුදුසුයි මම සිතමි. යම්කිසි අවස්ථාවක අපහසු නම් එය අතහැර දැමීමෙන් හෝ එයින් වැළකී සිටීමෙන් අපට අභිනිෂ්ක්‍රමණය කළ හැක. මේට අභිනිෂ්ක්‍රමණයයි කිය හැකි නමුත් ඒ සංසාරයේ අභිනිෂ්ක්‍රමණය කිරීම නොවේ. එසේ නැත්නම් සමහර විට
අප අපගේ මිතුරකු සමග කලහ කරගත් නිසා අපේ හදවත බිඳී යන්නේ. එම නිසා තවදුරටත් ඇතිවිය හැකි වේදනාවන්ගෙන් බේරීම සඳහා අපි වෙනත් ප්‍රදේශයකට මාරු වී යන්නෙමු. නැවතද කිය යුතු දේ නම් මේ අභිනිෂ්ක්‍රමණය නොවන බවය. එසේ නැත්නම් සමහර විට තවදුරටත් අපට සමාජයත් සමග එක්ව වැඩ කිරීමට අපහසුතාවයක් උදා වීම නිසා මම සම්පූර්ණයෙන්ම ලෞකික ජීවිතය අභිනිෂ්ක්‍රමණය කරන්නෙමි කියා කැලයට පැන යන්නේ. මානව ශිෂ්ටාචාරයේ සපහසුකම් වලින් තොර තිරිසනුකමින් ජීවත් වීම නිසා අප මෙහිදී ඇත්ත වශයෙන්ම යම් කිසිවක් අභිනිෂ්ක්‍රමණය කරන බව සැබෑය. ඒත් මේද නියම අභිනිෂ්ක්‍රමණය නම් නොවන්නේ. අභිනිෂ්ක්‍රමණය යනු ආගමික ජීවිතයක් වැළඳ යයිද ආධ්‍යාත්මික ගැන්වීම අධ්‍යයනය කිරීම භාවනා ප්‍රගුණ කිරීම මගින් නියම අභිනිෂ්ක්‍රමණය කළ තත්වයකට පත්විය හැකියයිද අපට සිතෙන්නට පුළුවන්. මේ අවශ්‍යයෙන්ම එසේ නොවේ. ඔබ මනස්ගාත භාවනාකාරයෙකු වෙලා නේද? යමෙකු කියමින් යමෙකු ඔබ කරන දේ විවේචනය කළොත් ඔබට තරහ යන්නත්. එයින් පෙන්눔 කෙරෙන්නේ අප විසින් කිසිසේත්ම අභිනිෂ්ක්‍රමණය වර්ධනය කර නැති බවය. ඒ වෙනුවට සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර වස්තුවක් මෙන් අප අපේ ආගම බදාගෙන සිටින බව පෙන්눔 කිරීමට ඉතා ප්‍රබල සලකුණකි. වෙනත් වචන වලින් කිව්වොත් අපගේ ග්‍රහණශීලී ආකල්පය නිසා ආධ්‍යාත්මික අභ්‍යාසයක් තවත් ආකාරයේ ලෞකික බන්ධනයක් බවට හරවාගෙන ඇත්තෙමු. නියම අභිනිෂ්ක්‍රමණය වර්ධනය කිරීමෙන් ගම්‍ය වනුයේ අපගේ පරමාර්ථමය සැපත සඳහා අප තවදුරටත් ඉදුරම් පිනවීම මත රඳා නොපවතින බවයි. එබඳු සීමිත වූ తాවකාලික ප්‍රපංචයන්ගෙන් ගැඹුරු තෘප්තියක් බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයකයි අපි දකින්නට පටන් ගනිමු. මේ කරුණ ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීම වැදගත්ය. අභිනිෂ්ක්‍රමණය යනු වින්දනයන් අත්තර දැමීම නොවේ. එමින සතුටු වීම නරක දෙයකයි සලකා එයින් අප ඉවත් කරවීමද නොවේ. නියම අභිනිෂ්ක්‍රමණය යන්නේ අදහස් වන්නේ ලෞකික වින්දනයන් ප්‍රීතීන් සම්බන්ධයෙන් අප තුළ ඇත්තා වූ මායාමය බලාපොරොත්තු අතහැර දැමීමයි. ප්‍රීතිය දුකක් බවට හරුම ලබන්නේ මෙම බලාපොරොත්තු විසින්මය. ප්‍රීතිවීම හෝ වින්දනයන් ලැබීම කිසිදු වරදක් නැති දෙයක් බව නම් නොකියාම් බැරිය. අප විසින් අත්තර දැමිය යුතු දේ නම් ප්‍රීතිය කෙරෙහි දක්වන ග්‍රහණශීලී වූ අතිශයෝක්තමය වූ විපරීතකාරී වූ හා අපවිත්‍රකාරී වූ ආකල්පයයි. විරාගය වර්ධනය කිරීම. අභිනිෂ්ක්‍රමණය යනුවෙන් සාමාන්‍යයෙන් පරිවර්තනය කරනු ලබන ටිබෙට් වචනේ වාක්‍යාර්ථය නම් ස්ථිරතරණය කිරීම යන්නයි. ලෞකික ජීවිතයේ පුනරුක්තිමය වශයෙන් සිදුවන්නා වූ බලාපොරොත්තු කඩවීම හා කලකිරීම තරණය කිරීම සඳහා ඇති කරගන්නා වූ හද පත්ලෙන් පැන්නගින්නා වූ ගැඹුරු තීරණයක් එයින් නිරූපණය වේ. සරල වශයෙන් සඳහන් කළොත් අභිනිෂ්ක්‍රමණය යන්නෙන් අදහස් කරනුයේ නිරන්තරයෙන් නැවත නැවත පැනලගින්නා වූ අපගේ ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන්ම තෙහෙට්ටු බවට පත් වූ හැඟීම් කරන කොටගෙන එයට හා මේට වශයෙන් අපේ ඇති ආසාවන්ගෙන් ඉවතර හැරීමට අප අවසාන වශයෙන් සූදානම් බවත් අපේ ජීවිතයේ තෘප්තිමත් අර්ථ සම්පන්න කර ගැනීමට වෙනත් මඟක් සොයා ගැනීමට උත්සුක වීමත්ය. එම නිසා අභිනිෂ්ක්‍රමණය හෙවත් ස්ථීර තරණය කිරීම වගා කිරීම යන්නේ අදහස් වනුයේ අපගේ උපරිම මිනිස් හැකියාවන් අනුභූතිමත් කිරීමෙන් අපෝ වළකාලන්නා වූ එම ඇලෙන්සුළු පුරුදු වලින් අප නිදහස් කර ගැනීමයි. අපගේ ජීවිතයේ සමහර අවස්ථාවලදී අපේ ඉන්ද්‍රයන් ඒවාට ගොදුරන වස්තුන්ගෙන් ඉබේම ඉවතට ඇදී යන අවස්ථාවලදී අපි ස්වභාවික විරාගයක් හෙවත් ස්වභාවික අභිනිෂ්ක්‍රමණයක් වශයෙන් හැඳින්විය හැකි තත්ත්වයක් අනුභූතිමත් කරමු. එබඳු අවස්ථාවලදී අපට එල්බ ගැනීම සඳහා කිසිවක් ඇත්තේ නැත. ග්‍රහණය කිරීම සඳහා කිසිවක් ඇත්තේ නැත. එබඳු අවස්ථාවක් තුළදී ඉතාමත් චිත්තාකර්ෂණීය ඉන්ද්‍රිය ගෝචර වස්තුවකට පවා අපගේ සිත බැඳ ගැනීමට හෝ හරවා ගැනීමට ශක්තියක් ඇත්තේ නැත. එහෙත් සාමාන්‍ය වශයෙන් ගත කළ අපේ අනුභූතියට ලක්වන වස්තුන් කෙරෙහි අප විරාගී ආකල්පයක් දැක්වීම නම් කෙරෙන්නක් නොවේ.
කෙලවරක් නැතුව ගලාගෙන යන්නා වූ ඉන්ද්‍රිය ගෝචර දර්ශන ධාරාවකින් අපේ සිත ඇද බැද මෝහණය කොට තබන අතරම ආශා කිරීමට අපගේ සිත ඇවිස්සීමට සමත් වන නව්‍ය වූද විවිධ වූද දේ ගැන සොයමින් අපි නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවෙමු. අපට වාහනයක් තිබෙනවා නම් ඒ සෑහෙන්නේ නැත. අපට වාහන දෙකක් අවශ්‍ය වන්නේ. අපට වාහන දෙකක් තිබෙන විට ඒද සෑහෙන්නේ නැත. අපට බෝට්ටුවක් අවශ්‍ය වන්නේ. බෝට්ටුව සෑහෙන්නේ නැත. වඩා ලොකු බෝට්ටුවක් අපට අවශ්‍ය වන්නේ. ඒ ආකාරයෙන් අවශ්‍යතා අනන්තවත් දිග්ගැස්සෙන්නේ. අතුප්තිය යනු යයි. එනම් අභිනිෂ්ක්‍රමණය කළ තරණය කළ මනසේ විරුද්ධ පැත්තේ. මොනෑම් ආකාරයකින් හෝ අප විසින් ඉගෙන ගත යුත්තේ ස්වභාවික තත්ත්වයට පත්වීමට. එනම් ඒ දෙය හා මේ දෙය ග්‍රහණය කරන්නේ නැතිව භෞතික වස්තුන්ගෙන් ස්වභාවික වශයෙන් නිදහස්ව සිටීමට. මා මෙසේ කියන්නේ පිරිහුණු ටිබෙට් ජාතිකයෙකු වශයෙන් ධනවත් බටහිර වැසියන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගත වීම නිසා නොවේ. අනිත්‍ය දුප්පත් සිටියේදී ඔබලා පොහොසත්ව සිටින නිසා ඔබලා නරක අයයිද මා කියනවා නොවේ. මා උත්සාහ කරන්නේ අප තෘප්තියට පත්ව සිටින්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට පමණි. අපගේ අතෘප්තිය සඳහා වරද පැවරීමට යම්කිසි බාහිර හේතුවක් සොයා ගැනීම අපට ඕනෑම වෙලාවක කළ හැකියි. අපට මේ දේ සෑහෙන්නේ නැත. අපට ඒ දේ සෑහෙන්නේ නැත්තේ නැත. ඒත් අපගේ ඉච්ඡා බංගත්වයට හා චංචලත්වයට හේතුභූත වන නියම කාරණේ නම් ඒ නොවේ මේ. අපට නැති දේ අපට ඇති අඩුපාඩු ඇත්තේ අපගේ අභ්‍යන්තරෙහි. අප සෑම දෙනා විසින් දැන හඳුනා ගත යුතු කරුණ නම් එයයි. තෘප්තිය යන්න භෞතික වස්තුන් මත රඳා පවතිනක් නොවේ. ඒ පැමිණෙන්නේ සරල බව තුලිනි. ආභ්‍යන්තරික සරල බව තුලිනි. විරාගී වීම යනුවෙන් මා කතා කරන විට මා අදහස් කරන්නේ වඩා සරල වීමයි. විරාගී වීම යනුවෙන් අදහස් කරන්නේ සෑම දෙයක්ම සම්පූර්ණයෙන් අත්හැර දැමීම නොවේ. එයින් අදහස් කරන්නේ ඔබේ ග්‍රහණය බුරුල් කිරීමත් විවේකී තත්වයකට පත්වීමත්. ලෝකයේ තුල බොහෝ වින්දනයන් ප්‍රීතියින් ඇත්තේ. එහෙත් ඔබ දැඩි බවෙන් හා පීඩනයෙන් යුක්තව ඔබගේ මුදල් හා සන්තකයන් බියෙන් යුක්තව දැඩිව ග්‍රහණය කරගෙන සිටින්තුරු ඔබගේ ධනයෙන් කරනු ලබනුයේ ඔබ වඩා දුක්සහගත තත්වයකට පත් කරවීම. ඔබට ලැබී ඇති දේන් තෘප්තියටපත් විවේකී තත්වයකට පත්වීමට ඔබ දන්නේ නැතිනම් ඔබගේ පරිසරයේ ස්වභාවික සෞන්දර්යය අගය කළ යුත්තේ කෙසේදයි ඔබ දන්නේ නැතිනම් සරල බවට පත්වන්නේ කෙසේදයි ඔබ දන්නේ නැතිනම් එසේනම් ලෝකයේ ඇති සියලුම ධනය ඔබ සතුවත් තවදුරටත් කාලකන්ණි වූ ස්වභාවයෙන්ම සිටින්නේහි. අභිනිෂ්ක්‍රමණය යන්නෙන් අපගේ වින්දනයන් අතහැර දැමිය යුතුයි අදහස් වන්නේ නැත. කිසිසේත්ම එසේ වන්නේ නැත. සාමාන්‍ය වශයෙන් ගත් කල බුදු සමයේද විශේෂයෙන් ගත් කල තන්ත්‍රයානයේද සම්පූර්ණ දර්ශනය වනුයේ. අසීමිත උසස්ව වින්දනය හෝ සැපත ලබා ගැනීම අපගේ පරමාර්ථය කරගත යුතු බවේ. සත්‍ය වූ අභිනිෂ්ක්‍රමණය පදනම් වී ඇත්තේ අපගේ ලෞකික රීතීන් පහත් පිළේවා යන අවබෝධය මතේ. අප තුළ සංගවී පවත්නා ශක්තියින් අවදි කරවා ගැනීමෙන් ලබාගත හැක්කා වූ අපගේ ගැඹුරුම හැකියාවන් මස්තක ප්‍රාප්ත කිරීමට සමත් වන්නා වූ ලෝකෝත්තරමී වූ ආනන්දයේ සමග සංසන්දනය කරන විට ලෞකික ප්‍රීතියින් ඉතාමත් නොවැදගත් ලෙසට පෙනී යන්නේ. මෙම ලෞකික ප්‍රීතියෙන් නොවැදගත් වෙනවා පමණක් නොව ඒවා කෙරෙහි එල්බගෙන සිටීම නිසා ආත්ම අවබෝධය තුලින් ලැබෙන්නා වූ වඩා උසස් වූ සැපත ප්‍රත්‍යක්ෂ කිරීමද වැළකී යන්නේ. දැඩිව බදා ගන්නා සුළු මිදිකන සුළු අපගේ ආකල්පය අපෝ මත්තු තත්වයකට පත් කර අපගේ ස්වභාවික පැහැදිලි බව බොඳ කරවන්නක් බවට පත්වන්නේ. සාමාන්‍ය දර්ශනයකින් යුක්ත වූ ලෝකයේ තුල අප වඩා ගැඹුරින් හිරවි පැටලී යන්නේ. එමෙන්ම එමගින් අප වඩාත් අපගේ සාරමය ස්වභාවය ඈත් කරනු ලබන්නේ. අභිනිෂ්ක්‍රමණය වර්ධනය කර ගැනීම යන්නෙන් අදහස් වනුයේ ලෞකික ප්‍රීතියින් කෙරේ අප තබා තිබෙන සාමාන්‍ය විශ්වාසය නිසා එමගින් මෙම උසස් වූ වඩා අංග සම්පූර්ණ වූ සැපත වින්දනය කිරීමෙන්
අප වැළකී යන්නේ කෙසේද කියා අවබෝධ කර ගැනීමයි. අභිනිෂ්ක්‍රමණයේ නියමාකාරයෙන් වර්ධනය කිරීමෙන් ඉන්ද්‍රිය වින්දනයන් කෙරෙහි අප විසින් තබා ඇති බල කරන සුළු සීමා කරන සුළු සාමාන්‍ය විශ්වාසය අප වෙතින් බිඳ වෙන් කර දැමීමට අපට හැකිවන්නේ. අප බලාපොරොත්තු වුණ අවසාන සැපත මෙන් ප්‍රීතියෙන් ලබාගත නොහැකි බව අපට වඩා අවබෝධ වන විට අපගේ මායාමය බලාපොරොත්තු අතහැර දමා සත්‍ය තත්වයකට මුහුණ දීමට හැකි තත්වයක් අපට උදාවන්නේ. ප්‍රීතියින් පිළිබඳ ගිජුවීම නිසා හෝ වරදක් කරනවා යන හැඟීම නිසා හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීම නිසා හෝ ස්තම්භ භාවයට පත් නොවී අපි වඩා විවේකී වූ තත්වයකට පත්වන්නේ. අප්‍රියජනක සිද්ධීන්ගෙන් අප එතරම් පීඩාවට පත්වන්නේ නැත. ප්‍රියජනක වූ යම් කිසිවක් අප ප්‍රත්‍යක්ෂ කරන්නේ නම් එයින් ඊට වඩා යමක් ඉල්ලා සිටින්නේ නැතුව හෝ ඊට වඩා යමක් බලාපොරොත්තු වන්නේ නැතුව එයින් අපට ලබා දෙන වින්දනයේ එලෙසම පිළිගනිමින් අපේ සැහැල්ලුවෙන් බාරගනිමු. මේ ආකාරයෙන් අපට විවේකී තත්වයකට පත්විය හැකි වන්නේ මෙන් ප්‍රීතියින් తాවකාලික බව අප අවබෝධ කරගන්නා නිසා පමණක් නොව අපගේ සාරමය ස්වභාවය මස්තක ප්‍රාප්ත කර ගැනීමෙන් සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නා වූ වඩා උසස් සැපතක් පිළිබඳව අපගේ අරමුණු තබාගත හැකි වන නිසාද වේ. මෙබඳු ලෝකෝත්තර අරමුණක් අපගේ සිත තුළ පිහිටුවාගෙන තිබෙන නිසා අප වින්දනය කරන්නා වූ නොදනී පලා යන්නා වූ ප්‍රීතියින්ගෙන් අපි ඕනෑවට වඩා උද්දාමයට පත් නොවන්නෙමු. එමෙන්ම සිදුවීම් නරක ආකාරයකට සිදුවීගෙන යන විට අපි දුම්නස් බවටද පත් නොවන්නෙමු. වෙනත් වචන වලින් කිවහොත් අපගේ අතෘප්තිකර භාවය පිළිබඳ විසඳුම් ලෙසට ඉන්ද්‍රිය වස්තුන්ගෙන් පිහිට පතනවා වෙනුවට අපගේ අභ්‍යන්තර ශක්තියින් පිළිබඳ අපි අපගේ විශ්වාසය තබන්නෙමු. තන්ත්‍රයානයට පෙරවදනක් තන්ත්‍රයානයට හැඳින්වීමක් නැමැති ධර්ම ග්‍රන්ථයේ සත්වන සජ්ජායන වාරය ඉන්න අවසන් කරමු. මෙය එහි පස්වන පරිච්ඡේදයේ කොටසයි. තෙරුවන් සරණයි.